ආයුබෝවන් අද අපගේ පාඩම තොරතුරු හා sannivedana තාක්ෂණයේ නව නැඹුරු සහ අනාගත දිශානති. මෙම පාඩමේ අපි බලන මාතෘකා ටික තමයි පළවෙනියෙන්ම කෘත්‍රිම බුද්ධිය නොහොත් artificial intelligence, ඊට පස්සේ නියෝජිත තාක්ෂණය නොහොත් agent technology, ඊට පස්සේ අපි බලනවා පරිගණක මාදිලි ගැන. ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ කෘත්‍රිම බුද්ධිය කියන්නේ කුමක්ද කියලා. අපි ඊට සරලව කිව්වොත් කෘත්‍රිම බුද්ධිය යනු පරිගණකයකට මිනිසෙකුට සමාන විදියට හෝ එයින් ඔබට ගිහිල්ලා යම් ආදානයකට අවබෝධාත්මක තීරණයක් ගැනීමේ හැකියාව ලබා දෙනවා. මෙහිදී මේ අවබෝධාත්මක කියන වචනය හරිම වැදගත්. මොකද පරිගණකයකට සරල තීරණ ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේ තාර්කික ద్వාරයක් ගත්තොත් එහිදී එන්නේ ඊටාත්ම සරල තීරණයක්. නමුත් මෙහිදී අපි පරිගණකයට අවබෝධයක් ඇතුව තීරණයක් ගැනීමේ හැකියාව ලබා දෙන්න ඕනේ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් තාර්කික ద్వාරයකින් ලැබෙන්නේ සරල තීරණයක්. නමුත් මෙතනදී ගනු ලබන තීරණය යම් දැනුමක් සහිතව ගනු ලබන තීරණයක් වෙන්න ඕනේ. දැන් කෘත්‍රිම බුද්ධියේ ප්‍රධාන අංශ දෙකක් තියෙනවා. එකක් තමයි වර්ගීකරණය නොහොත් ක්ලාසිෆිකේෂන්, ඒකට හඳුනා ගැනීම කියලාත් කියන්න පුළුවන්. ඊට පස්සේ අනිත් හැකියාව තමයි ප්‍රශස්තිකරණය නොහොත් ඔප්ටිමයිසේෂන්. මුලින්ම අපි බලමු මේ වර්ගීකරණය කියන එක. වර්ගීකරණය යනු යම් ආදානයක් පරිගණකයට ලබා දුන්නම ඒ ස්වයංක්‍රීයව කාණ්ඩවලට වෙන් කිරීම. මේ උදාහරණය බලමු. තත්ත්ව පරීක්ෂණයේදී දෙහි ගෙඩි ආහාරයට සුදුසුද නුසුදුසුද යන්න වර්ගීකරණය කිරීම. දැන් ඔබට බැලුමටම මේ රූප සටහනේ තියෙන දෙහි ගෙඩි ටික බැලුවම තේරෙයි කුමන ඒවා ආහාරයට සුදුසුද කුමන ඒවා ආහාරයට නුසුදුසුද යන්න ඔබට තේරෙයි. මෙන්න මේ ආකාරයට ඔබට පෙනෙයි ඇතැම් දෙහි ගෙඩි ආහාරයට සුදුසුයි, ඇතැම් ඒවා ආහාරයට නුසුදුසුයි. මෙය අපි පරිගණකයකට ලබා දෙන්නේ, මෙම හැකියාව අපි පරිගණකයකට ලබා දෙන්නේ කෙසේද? ඒක දෙන්නේ මෙන්න මේ ආකාරයට. මුලින්ම අපි ආහාරයට සුදුසු හෝ නුසුදුසු දෙහි ගෙඩිවල තියෙන ආවේනික ලක්ෂණ හඳුනා ගන්න ඕනේ. මෙන්න මේක තමයි අර අවබෝධය. ඊට පස්සේ ලක්ෂණ වලට සංඛ්‍යා ලේඛන මගින් ආකෘතියක් නිර්මාණය කරන්න ඕනේ. මේකට අවශ්‍යයි දෙහි ගෙඩි පිළිබඳ දත්ත. එහිදී අපි කරන්න ඕනේ දෙහි ආහාරයට සුදුසු නුසුදුසු දෙහි ගෙඩි අරගෙන ඒවැ ලක්ෂණ වලට සංඛ්‍යා ලේඛන ඇසුරෙන් අපි ආකෘතියක් හදා ගන්න ඕනේ. ඔබට කලින් පෙනෙන්නට ඇති ආහාරයට සුදුසු ගෙඩි වලත් නුසුදුසු ගෙඩි වලත් ප්‍රධානම ලක්ෂණය තමයි ආහාරයට නුසුදුසු දෙහි ගෙඩි දුර්වර්ණ වී තිබීම. දැන් අපි බලමු මේ වර්ගීකරණයේ අභ්‍යන්තර ක්‍රියාවලිය. ඉස්සෙල්ලාම අපි කරන්න ඕන දේ තමයි ආහාරයට සුදුසු හෝ නුසුදුසු දෙහි ගෙඩි වල ඇති ආවේනික ලක්ෂණ හඳුනා ගැනීම. මෙන්න මේක තමයි අර කලින් කියන ලද අවබෝධයේ වැදගත්කම. අපිට අවබෝධයක් තියෙන්න ඕනේ ආහාරයට සුදුසු දෙහි ගෙඩියක් කොහොමද, ආහාරයට නුසුදුසු දෙහි ගෙඩියක් කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියන එක පිළිබඳව. ඊට පස්සේ අපි මේ සුදුසු නුසුදුසු දෙකාණ්ඩයට සංඛ්‍යා ලේඛන මගින් ආකෘතියක් නිර්මාණය කරන්න ඕනේ. මේ ආකෘතිය සඳහා ප්‍රමාණවත් දත්ත ප්‍රමාණයක් එක් රැස් කරගන්නත් ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ආකෘතිය අනුසාරයෙන් අපි තීරණයකට එළවෙන්න ඕනේ. ඒ තීරණේ හරි වැරදි බව බලන්නත් ඒ වගේම තවත් දත්ත ප්‍රමාණයක් ගන්න ඕනේ. මේක තමයි ඒ ක්‍රියාවලිය රූප සටහනකින්. දැන් ඔබට පේනවා ආහාරයට සුදුසු දෙහි ගෙඩි දුර්වර්ණ වූ ආහාරයට නුසුදුසු දෙහි ගෙඩි. එතකොට ඉහත කී ආවේනික ලක්ෂණය තමයි දුර්වර්ණ වීම. දැන් අපි මේ විදිහට දෙහි ගෙඩියක් ඒකේ එයා සුදුසුද නුසුදුසුද කියලා බලන්න නම් අපි මේ කාණ්ඩ දෙකත් එක්ක එය සංසන්දනය කරන්න ඕනේ.
සංසන්දනය කරලා අපිට ඊට පස්සේ තීරණයකට ගන්න එළවෙන්න පුළුවන් මේක සුදුසුයිද නැද්ද කියලා. කෘත්‍රිම බුද්ධියේ ඊළඟ ප්‍රධානම අංගය තමයි ප්‍රශස්තිකරණය. ප්‍රශස්තිකරණයේදී සිද්ධ වෙන්නේ යම්කිසි නිර්ණායකයකට අනුව විකල්ප සමූහයකින් වඩාත් සුදුසු විකල්පය තෝරා ගැනීම. මේකට උදාහරණයක් හැටියට ගත්තොත් මාකුඹුරේ සිට නුවරට යන්න පාරවල් ගොඩක් තියෙනවා. මේකෙන් අපි හොඳම පාර තෝරගන්නේ කොහොමද? එතකොට මේ ඉහත කියපු නිර්ණායකය වෙන්නේ ගමන් කරන මුළු දුර අවම කර ගැනීම. ඒ වගේම අපි මේ ක්‍රියාවලියට රීතියක් දාන්න ඕනේ එකම නගරයට දෙවරක් නොයෑම. එතකොට මේ ආකාරයට අපි සරල කරන ලද සිතියමකින් ඒක බැලුවොත් එහෙම අපිට යන්න ඕනේ මාකුඹුර ඉඳන් මහ නුවරට. එතකොට එක් නගරවල ඒ නගර දෙකක් අතර තියෙන දුරත් මෙහි දැක්වෙනවා. බැලුමටම අපිට පේනවා කෙටිම දුර මෙන්න මේක තමයි කියන්නේ. දැන් අපි බලමු මේක කොහොමද පරිගණකයක් හොයලා බලන්නේ කියලා. මෙන්න මේක තමයි ප්‍රශස්තිකරණයේ අභ්‍යන්තර ක්‍රියාවලිය. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ තියෙන විකල්ප ටික හඳුනා ගන්න ඕනේ. දැන් මේ කිව යුතුයි මේ ප්‍රශ්නය සරල ප්‍රශ්නයක්. සරල උදාහරණයකට ගන්නා ප්‍රශ්නයක්. නමුත් ප්‍රායෝගික ප්‍රශ්නවලදී අපිට විකල්ප රාශියක් තියෙන්න පුළුවන්. සමහරට විකල්ප දහස් ගණන්, ලක්ෂ ගණන්, මිලියන ගණන් තියෙන්න පුළුවන්. එහෙම වුණාම සෑම විකල්පයක්ම හොයලා බලන්න පරිගණකයට හැකියාවක් නැහැ. මොකද විශාල කාල වේලාවක් යන නිසා. මේ නිසා අපි දැනගන්න ඕනේ යම් කිසි ක්‍රමවේදයක් අනුව මේ විකල්ප වලින් කොටසක් ඉවත් කරන්න. ඊට පස්සේ ඉතිරි වන විකල්ප අතරින් එම නිර්ණායකයට අනුව වඩාත් සුදුසු විකල්පය අපි තෝරගන්න ඕනේ. අපි දැන් ඒක ඉහත කී උදාහරණයෙන් බලමු. දැන් අපි මාකුඹුරේ ඉඳන් මහනුවරට යනකොට යන්න පුළුවන් එක ක්‍රමයක් තමයි හංවැල්ලට ගිහිල්ලා පස්යාලට ගිහිල්ලා මහනුවරට යන එක. එහෙම ගියොත් අපි ගමන් කරන මුළු දුර කිලෝමීටර් 135යි. ඊට පස්සේ අපිට එහෙම නැතුව හංවැල්ලට ගිහිල්ලා එතනින් අවිස්සාවැල්ලට ගිහිල්ලා ගලිගමුවට ගිහිල්ලා නුවර යන්නත් පුළුවන්. එහෙම ගියොත් අපි ගමන් කරන මුළු දුර කිලෝමීටර් 136යි. දැන් කලින් විකල්පයේ මුළු දුර 135යි, මේකේ මුළු දුර කිලෝමීටර් 136යි. දැන් අපි මේ විකල්පය ගත්තොත් මේ විකල්පය ඔබට තේරෙයි මේ එතරම් සුදුසු විකල්පයක් නොවේ. මේක ඇත්තටම පරංගියා කෝට්ටි ගියා වගේ විකල්පයක්. මොකද මාකුඹුරින් කඩවතට ගිහිල්ලා එතනින් පස්යාලට ගිහිල්ලා නැවත හංවැල්ලට ඇවිල්ලා අවිස්සාවැල්ලට ගිහිල්ලා ගලිගමුවට ගිහිල්ලා මහනුවරට යන්නේ. මුළු දුරත් කිලෝමීටර් 205යි. දැන් මිනිස්සෙකුට බැලුමටම මේක හොඳ නැති විකල්පයක්. නමුත් මෙම කෘත්‍රිම බුද්ධියේ තියෙන එක අභියෝගයක් තමයි පරිගණකයට මෙසේ නුසුදුසු විකල්ප හඳුනා ගැනීමට හැකියාව ලබා දෙන්නේ කෙසේද කියලා. මෙහිදී එය ඉතාමත් සරලව පුළුවන් අපිට පුළුවන් ගමන් කරන මුළු දුර 205 කිලෝමීටර් හින්දා ඒ ඉතාමත් සරලව කළ හැකියි. නමුත් විකල්ප රාශියක් විකල්ප මිලියනයක් වගේ තියෙනකොට මෙම ක්‍රියාවලිය කරන්න තරමක් අපහසුයි. අන්න ඒක තමයි කෘත්‍රිම බුද්ධියේ තියෙන එක්තරා අභියෝගයක්. ඊට පස්සේ අපිට තියෙනවා අන්තිම විකල්පය මාකුඹුරේ ඉඳන් කඩවතට ගිහිල්ලා එතනින් පස්යාලට ගිහිල්ලා ගලිගමුවට ගිහිල්ලා මහනුවරට යන එක. මේක තමයි අපිට තියෙන හොඳම විකල්පය. මොකද ගමන් කරන මුළු දුර මෙහිදී කිලෝමීටර් 124ක් පමණයි. දැන් එතනින් එහාට ගියාම අපිට තියෙනවා නියෝජිත තාක්ෂණය. නියෝජිත තාක්ෂණයේදී අපිට තියෙන ප්‍රධානම සංරචකය තමයි
ඉහත සඳහන් ස්වයංක්‍රීය තීරණය ගන්නා මෘදුකාංග කාරකය. දැන් මේ මෘදුකාංග කාරකය තමයි අපි කලින් පෙන්නපු ප්‍රශස්තිකරණය හෝ වර්ගීකරණ තීරණය ගන්න මෘදුකාංගය. දැන් මේ මෘදුකාංගය අපි තවදුරටත් වැඩි දියුණු කරාම අපිට පුළුවන් මෙය ස්වයංක්‍රීය මෝටර් රථයක් බවට පත් කරන්න. දැන් අපි ස්වයංක්‍රීය මෝටර් රථය ක්‍රියාවලිය ගත්තොත් එයට හඳුනා ගැනීම නොහොත් වර්ගීකරණය කරන්න අවශ්‍යයි. පාරේ යන වාහන හඳුනා ගන්න ඕනේ. පාරේ මාර්ග සංඥා හඳුනා ගන්න ඕනේ. ඒ වගේම ප්‍රශස්තිකරණ හැකියාවත් ඒකට අවශ්‍යයි. ඒකට යන්න තියෙන ගමනේ කෙටිම මාර්ගය තෝරා ගැනීමටත් එයට අවශ්‍යයි. ඊට අමතරව මේ මෘදුකාංග කාරකයකට තවත් හැකියාවක් අවශ්‍යයි. ඒ තමයි ස්වයංක්‍රීය පාලනය. මොකද මේ ස්වයංක්‍රීය කාරක තමාගේ වේගය පාලනය කරගන්නත් ඕනේ. ඊට අමතරව හදිසි අවස්ථාවක තිරිංග යෙදීමටත් හැකියාව තියෙන්න ඕනේ. දැන් මේකෙන් මෙවැනි ස්වයංක්‍රීය මෝටර් රථ අපි කිහිපයක් එකතු කරගෙන හදන්න පුළුවන් වාහන ඛණ්ඩයක්. නොහොත් vehicle platoon කියලා අපි කියනවා. ඒ වාහන ඛණ්ඩයක්. මේ වාහන ඛණ්ඩේ සෑම ස්වයංක්‍රීය වාහනයකට තියෙනවා කාරකයක්, මෘදුකාංග කාරකයක්. එතකොට දැන් මේ වාහන ඛණ්ඩේ තියෙන වාහන කීපයක්, ඒ මෘදුකාංග කාරක කීපයම එකතු වෙලා හැදෙනවා බහුකාරක පද්ධතියක්. මොකද මෙහි කාරක එකට වඩා තියෙන නිසා. දැන් බහුකාරක පද්ධතියක වාසි මොනවද කියලා තේරුම් ගන්න අපි මෙන්න සරල උදාහරණය බලමු. දැන් රතු එළියක මේ නවත්තලා තියෙන වාහන කීපයක්. මේ හැම වාහනයකම රියදුරෙක් ඉන්නවා. දැන් කොළ වැටුනම මේ වාහන මේ හන්දිය පහු කරගෙන යන්න නම් ඉස්සෙල්ලාම මුලින් තියෙන වාහනේ මෙතනින් ඉවත් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි පසුපසින් තියෙන වාහනයට ගමන් ආරම්භ කරන්න පුළුවන්. මෙම සංසිද්ධිය ගණිතමය වශයෙන් පෙන්වන්න පුළුවන් නුවෙල්ගේ ආකෘතිය මගින්. දැන් මේ මුලින් තියෙන වාහනේ ඉවත් වෙලා ඉන්පසු පසුපස වාහනේ ගමන් ආරම්භ කරනකොට මෙයට වැඩි වෙලාවක් ගත වෙනවා. දැන් අපි බලමු මෙය බහුකාරක පද්ධතියේ මේ දේ විසඳන්නේ කොහොමද කියන එක. දැන් බහුකාරක පද්ධතියක් නොහොත් වාහන ඛණ්ඩයක් මේ විදිහට රතු එළිය තියෙද්දි නවත්තලා තියෙනකොට කොළ පාට එළිය වැටුණාට පස්සේ අර රියදුරන් විසින් පදවන වාහන වගේ නෙමෙයි මේ වාහන ඛණ්ඩයට එකවර ගමන් ආරම්භ කරන්න පුළුවන්. මේකේ තියෙන සෑම වාහනයකටම ඉදිරියෙන් වාහන ඉවත් වෙනකන් ඉන්නේ නැතුව එකවර ගමන් ආරම්භ කරන්න පුළුවන්. මේ නිසා කලින් සිද්ධිය මෙන්නව මෙහිදී වාහන වලට ඉක්මනින් මේ හන්දිය පහු කරලා යන්න පුළුවන්. දැන් මෙතන එය කරන්න හැකි වෙන්නේ මෙන්න මේ බහුකාරක පද්ධතියක් විදියට මේ වාහන සේරම එක ඒකකයක් මෙන් කටයුතු කරන නිසා. දැන් මෙහෙම බහුකාරක පද්ධති ගත්තම ඒවැ පාලනය වන ආකාරයෙන් අපිට පුළුවන් කාණ්ඩ දෙකකට වෙන් කරන්න. ඉන් පළවෙනි කාණ්ඩය තමයි විමධ්‍යගත පාලනය. අනික් කාණ්ඩය තමයි අර පෙර කී වාහන ඛණ්ඩයමෙන් මධ්‍යගත පාලනය. දැන් මේ මධ්‍යගත පාලනයේදී අවශ්‍ය දෙයක් තමයි එක් කාරක අතර sannivedanaය. දැන් මේ sannivedanaයේ මගින් උදාහරණයක් හැටියට කලින් කියන ලද උදාහරණේ පළවෙනි වාහනේ යනකොට පසුපස තියෙන වාහනත් ඒකම ගමන ආරම්භ කරන්න ඕනේ. මේක සංඥාවකින් අනිත් වාහන වලට දැනුම් දෙන්න ඕනේ. නමුත් විමධ්‍යගත පාලනයේදී එක් කාරක අතර sannivedanayak නැහැ. දැන් කලින් කී පරිදි මධ්‍යගත පාලනය
ඔබ දුටුවා ඒ වාහන ඛණ්ඩයට ඉක්මනින් ඒ හන්දියෙන් ඉවත් වෙන්න පුළුවන්. මේ නිසා අපි කියනවා මධ්‍යගත පාලනය වඩාත් කාර්යක්ෂමයි කියලා. නමුත් ප්‍රශ්නය තමයි මධ්‍යගත පාලනයේදී සෑම කාරකයක් අතරම සංනිවේදනයක් අවශ්‍යයි. මේකත් ප්‍රායෝගික නොවෙන්න පුළුවන් කාරක රාශියක් තියෙනකොට. උදාහරණයක් හැටියට කාරක මිලියනයක් විතර තියෙනකොට ආයෙත් සෑම කාරකයකටම අනිත් කාරකය සමග සංනිවේදනය කරන්න ඉඩ සලසන එක අපහසුයි. මේ නිසා තමයි විමධ්‍යගත පාලනය කියලා දේ තියෙන්නේ. එතනදී සෑම කාරකයක්ම තමාගේ අභිමතය පරිදි කටයුතු කරනවා. නමුත් එතනත් අනපේක්ෂිත හැසිරීම් රටා මතුවෙන්න පුළුවන්. ඉන් එක හොඳ උදාහරණයක් තමයි මේ බ්‍රේස්ගේ විරුද්ධාභාසය කියන දේ. නොහොත් බ්‍රේස් පැරඩොක්ස්. මේකෙදි සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් ඔබ දුටුවා කලින් ප්‍රශස්තිකරණ උදාහරණයේ තියෙනවා කෙටිම මාර්ගයක්. දැන් මේ පද්ධතියේ තියෙන සියලු තමාගේ අභිමත පරිදි කටයුතු කරන කාරක මේ ඔක්කොම මේ කෙටි මාර්ගය තෝරගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? එතකොට වෙන්නේ ඒ සියලුම කාරක ඒ කෙටි මාර්ගය තෝරා ගැනීම නිසා එම මාර්ගයේ තද බදය ඇති වෙනවා. මේ නිසා මෙය වළක්වා ගන්න ක්‍රමත් අපි බලන්න ඕනේ. මේක ඇත්තටම වර්තමානයේ ගොඩාක් පරීක්ෂණ සිද්ධ කරන ක්ෂේත්‍රයක්. දැන් ඔබ දුටුවා මධ්‍යගත පාලනය එය වඩාත් කාර්යක්ෂමයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ සංනිවේදනය. එක් එක් කාරක අතර සංනිවේදනය කාරක ගාන වැඩි වෙනකොට කිරීම අපහසුයි. අනිත් පැත්තට විමධ්‍යගත පාලනයේදී අනපේක්ෂිත හැසිරීම් රටා මතුවෙන්න පුළුවන්. මේ නිසා මෙවන් බහුකාරක පද්ධතියකට වඩාත් සුදුසු ඒ දෙක අතරමැදි තත්ත්වයක්. එහිදී අපි කරනු ලබන්නේ යම්කිසි මධ්‍යම සම්බන්ධීකරණයක් හෝ කාරක අතර සහයෝගී ක්‍රියාකාරීත්වයක් කෝපරේෂන්. එවන් දෙයක් අපි නිර්මාණය කිරීම. කලින් තිබිච්ච උදාහරණයේදී සියලු විමධ්‍යගත පාලනයේදී සියලුම කාරක කෙටිම මාර්ගය තෝරගන්නවා. එහෙම වෙනකොට යම්කිසි මධ්‍යම සම්බන්ධීකරණයකින් කියන්න පුළුවන් ඇතම් කාරකවලට කෙටිම මාර්ගයට යන්න අනිත් කාරකයන්ට කියන්න පුළුවන් විකල්ප මාර්ග තෝරගෙන යන්න කියලා. එහෙම වුණාම මාර්ග තද බදය තියෙන සෑම මාර්ගයකටම විසිරලා යනවා. මේක විද්‍යාත්මක පදනමකින් කරන දෙයක්. එහි පදනම තමයි වෝඩ්‍රොප්ගේ දෙවන නියමය. මේකේ අනුසාරයෙන් තමයි මෙවන් මධ්‍යම සම්බන්ධීකරණයක් හෝ සහයෝගී ක්‍රියාකාරීත්වයක් ගොඩනගන්න තියෙන අපිට තියෙන විද්‍යාත්මක පදනම. ඊට අමතරව අපිට තත්ත්වයක් තියෙන්න පුළුවන් මිනිස් රියදුරන් හා යාන්ත්‍රික කාරක දෙකම මහා මාර්ගයේ ගමන් කිරීම. ඒ කියන්නේ ඇතැම් වාහන රියදුරන් විසින් පදවනවා, ඇතැම් වාහන කාරක මගින් හසුරුවනවා. එවන් අවස්ථාවක් අපිට ගන්න පුළුවන් මිනිස් යන්ත්‍ර සහ සම්බන්ධතාවයට උදාහරණයක් හැටියට. දැන් අපි බලමු පරිගණක මාදිලි ගැන. දැන් මේ මාතෘකාව තෝරගැනීමට හේතුව තමයි වොන් නියුමාන් පරිගණක මාදිලියේ තියෙන අඩුපාඩු සහ නව පරිගණක මාදිලි, ඒ කියන්නේ ඉදිරියට එන තාක්ෂණය කොහොම වෙයිද කියන එක පිළිබඳ අවබෝධයක් ලබා දී. මේක ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ වොන් නියුමාන් පරිගණක මාදිලියේ තියෙන දුර්වලතාවය කුමක්ද කියන. මෙහි තියෙන ප්‍රධානම දුර්වලතාවය තමයි මෙහි භාවිතා වන ද්විතත්ව තර්කය. දැන් මේ ද්විතත්ව තර්කය අපිට පෙන්වන්න පුළුවන් ගර්ඩල්ගේ දෙවනි ප්‍රමේයයෙන් මේක අසම්පූර්ණ තර්ක පද්ධතියක් කියලා. මේකේ ප්‍රතිඵලය තමයි
ඇතැම් අවස්ථාවල ප්‍රකාශන තියෙන්න පුළුවන් සත්‍ය හෝ අසත්‍ය භාවය අපට නිර්ණය කරන්න බැරි. අපි ඒකට හොඳ උදාහරණයක් බලමු. අසම්පූර්ණ භාවයට බලමු මෙන්න මේ උදාහරණය. X නැමැති දේශපාලකයා සියලු දේශපාලකයෝ බොරු බස් දෙසන බව පවසයි. දැන් අපි බලමු මේ ප්‍රකාශනයේ අපිට සත්‍ය හෝ අසත්‍ය තීරණය කරන්න පුළුවන්ද කියලා. මෙහිදී තියෙනවා සියලු දේශපාලකයෝ බොරු බස් දෙසන බව පැවසෙනවා. නමුත් සියලු දේශපාලකයෝ බොරු බස් පවසනවා කියලා කියන්නේත් දේශපාලකයෙක්. මේ නිසා අපිට මේ වාක්‍ය සත්‍යද නැද්ද කියලා අපිට තීරණය කරන්න බැහැ. දැන් අපි බලමු මේක වළක්වන්නේ කොහොමද කියලා. මේක වළක්වන්න තියෙන විසඳුම තමයි මෘදු පරිගණනය. ඉංග්‍රීසියෙන් අපි ඒකට කියන්නේ soft computing. මෙහිදී සිදු වෙන්නේ සත්‍ය අසත්‍ය පමණක් නොව අතරමැදි තර්ක තත්ත්ව මේ පද්ධතියට අපි එකතු කරනවා. මෙම අතරමැදි තත්ත්ව දෙකක් තියෙනවා. එකක් තමයි සත්‍ය හෝ අසත්‍ය හෝ තත්ත්වය. ඉංග්‍රීසියෙන් කියන්නේ the state which is true or false at the same time. එකම වෙලාවේ සත්‍ය හා අසත්‍ය තියෙන තත්ත්වය. අනිත් තත්ත්වය තමයි සත්‍ය හෝ අසත්‍ය හෝ නොවන තත්ත්වය. neither true nor false. අපි මේ තත්ත්වයන් දෙක අවිනිශ්චිත තත්ත්ව කියලා පොදුවේ හඳුන්වනවා. හැබැයි ඊට පස්සේ එනවා ප්‍රශ්නයක්, මේ අවිනිශ්චිත තත්ත්වය අපි කොහොමද තීරණය කරන්නේ කියලා. මේ අවිනිශ්චිත තත්ත්වය තීරණය කරන්න තියෙන එක ක්‍රමයක් තමයි ද්විතත්ව නොව බහුතත්ව තර්ක. මේකට කරන්න පුළුවන් මේකට අපිට ගන්න පුළුවන් එක කොටසක් තමයි ත්‍රිතත්ව තර්ක. මෙම තර්ක පද්ධතිවල සත්‍ය අසත්‍ය වලට අමතරව කලින් කියපු අවිනිශ්චිත තත්ත්ව දෙකෙන් එකක් එකතු කරනවා. නමුත් ඒ එකතු කරන තර්කය සත්‍ය හා අසත්‍ය තත්ත්ව වෙන්නත් පුළුවන්, සත්‍ය හෝ අසත්‍ය නොවන තත්ත්ව වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒ තර්කය තීරණය කරන ආකාරය අනුවත් මේ තර්ක ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි මේ ත්‍රිතත්ව තර්කවල ක්‍රම ගොඩක් තියෙන්නේ. ඒ සමහර ඒවාට උදාහරණ තමයි ක්ලීන් තර්කය, ප්‍රීස් තර්කය, ලුකේෂවිච් තර්කය සහ වෝක්වා තර්කය. මේ සෑම තර්ක පද්ධතියකම ඒ අවිනිශ්චිත තත්ත්වයයි ඒ තර්කයක් තීරණය කරන ආකාරයේ අතර වෙනස්කම් තියෙනවා. දැන් අපි සත්‍ය සහ අසත්‍ය තත්ත්ව දෙකට අමතරව ඒ අවිනිශ්චිත තත්ත්ව දෙකම එකතු කරොත් එහෙම අපිට ලැබෙනවා චතුර්තත්ව තර්කය. මේ චතුර්තත්ව තර්කයට උදාහරණයක් තමයි බෙල්නැප් තර්කය. ඒකේ සත්‍ය අසත්‍ය, සත්‍ය හා අසත්‍ය, සත්‍ය හා අසත්‍ය නොවන යන තත්ත්ව හතරම මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. දැන් මේ බහු තත්ත්ව තර්ක වලට අමතරව තියෙනවා තව ක්‍රමයක්. ඒ තමයි අහඹු හෝ අභිමත ක්‍රම. මෙහිදී ඒ අවිනිශ්චිත තර්ක තත්ත්වය අහඹු හෝ අභිමත ක්‍රමයකින් අපි තීරණය කරනු ලබනවා. නමුත් අපි විද්‍යාත්මකව යනකොට අහඹු ක්‍රමයකින් මේ තර්ක තත්ත්වය තීරණය කරනවා කියලා කියන එක තරම් සුදුසු දෙයක් නෙමෙයි. මේ නිසා අපි මේ සත්‍ය අසත්‍ය භාවය තීරණය කරන්න පාවිච්චි කරනවා යම්කිසි ආකෘතියක්. මේ අහඹු අගය ලබා ගන්න
යම් කිසි විද්‍යාත්මක ආකෘතියක් අපි භාවිතා කරනවා. මෙම ආකෘතිය අපට ස්වභාවික ලෝකයෙන් එන්න පුළුවන්. නැත්තම් භෞතික ලෝකයෙන් එන්න පුළුවන්. ඒකට උදාහරණයක් තමයි අංශුවක අහඹු චලිත ආකෘතිය. ඊට අමතරව ජෛව ලෝකේනොත් අපිට මේ ආකෘතිය ලබා ගන්න පුළුවන්. ඒක උදාහරණයක් තමයි කුරුළු රෑනක හැසිරීම. මේක ආකෘතිගත කරලා මෙමගින් අපිට ඒ අවිනිශ්චිත తত্ত্বය තීරණය කරන්න පුළුවන්. ඒ වගේම මනුෂ්‍ය අත්දැකීමෙන් කාලයක් යම්කිසි දෙයක් හැසිරවීමෙන් හෝ යම්කිසි දෙයක් ක්‍රියා කරවීමෙන් ලැබෙන අත්දැකීම් ඒකෙන් ලැබෙන දැනුම අනුසාරයෙන් අපිට heuristic methods නොහොත් අත්දැකීම් ක්‍රමවේදයක් මගින් අපිට මේ සත්‍ය අසත්‍ය භාවයත් තීරණය කරන්න පුළුවන්. ඒකට උදාහරණයක් තමයි මේ ෆසි තර්කය නොහොත් ෆසි ලොජික්. ඊට පස්සේ අපිට තියෙනවා මේ ක්වොන්ටම් පරිගණනය ගැන යම් කතාවක් කරන්න. දැන් මෙහිදී තියෙන වොන් නියුමාන් පරිගණක මාදිලිය බෙහෙවින්ම වෙනස් වෙනවා. මොකද වොන් නියුමාන් පරිගණක මාදිලියේ තියෙන බිටුව සහ එහි තියෙන තත්ත්ව දෙක වෙනුවට ඒකට ආදේශ වෙනවා ක්වොන්ටම් අංශුවක තත්ත්වය මගින් ලැබෙන දත්තයක්. දැන් මේ ක්වොන්ටම් අංශුවක තත්ත්වය තියෙන දත්තයට අපි කියනවා ක්වොන්ටම් බිටුවක් කියලා. දැන් සාමාන්‍ය බිටුවක් නම් අපිට ඉලෙක්ට්‍රෝනික පද්ධතියකින් සකස් කරන්න පුළුවන්. නමුත් ක්වොන්ටම් අංශුවක තත්ත්වය අපිට එසේ කෙලින්ම කරන්න බෑ. ඒක අපිට කරන්න පුළුවන් වෙන්නේ යම්කිසි මිනුමකින්. මේ ගන්නා ලබන මිනුවෙන් අපි කරන්නේ ඒ ක්වොන්ටම් බිටුවේ තත්ත්වය අපි තීරණය කරන එක. දැන් මෙතන තියෙන වැදගත්කම තමයි සාමාන්‍ය පරිගණක බිටුවක් වගේ නෙමෙයි ක්වොන්ටම් බිටුවක තියෙනවා ක්වොන්ටම් පැටලිල්ල කියලා දෙයක්. ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට්. මේ ක්වොන්ටම් පැටලීම නිසා අපිට එක ක්වොන්ටම් මිනුවකින් ක්වොන්ටම් තත්ත්ව රාශියක් නිර්ණය කරන්න පුළුවන්. මේ නිසා ඇතැම් පරිගණකන ක්‍රියාවලි වඩාත් වේගවත් කරනවා. මේ වේගවත් කරන කාණ්ඩය තමයි සංකරණ හා සංයෝජන ගණනය කිරීමේ කාණ්ඩය. දැන් අපි තේරුම් ගන්න ඕන එකක් තමයි මේ ක්වොන්ටම් පරිගණනයෙන් මෘදු පරිගණනය කරන්න බෑ. මෘදු පරිගණනය කරන්න බෑ. මොකද ඒකට තියෙන්නේ වොන් නියුමාන් මාදිලියට තියෙන සත්‍ය අසත්‍ය තර්ක පද්ධතියමයි. නමුත් මේ ක්වොන්ටම් පැටලීම නිසා අපිට එක මිනුවකින් ක්වොන්ටම් තත්ත්ව රාශියක් තීරණය කරන්න පුළුවන්. මේ නිසා ගණනය කිරීම වඩාත් වේගවත් වෙනවා. මේ ගණනය කිරීම හැබැයි සංකරණ හා සංයෝජන ආශ්‍රිත ගණනය කිරීමක් වෙන්න ඕනේ. මේ නිසා গুপ্ত කේතන not encryption ඒ වගේ තියෙන ගණනය කිරීමක් ඉතාමත්ම වේගයෙන් ක්වොන්ටම් පරිගණකයකට කරන්න පුළුවන්. දැන් ඔබ දන්නවා গুপ্ত කේතනයේ ප්‍රධාන ලක්ෂණයක් වෙන්න ඕනේ එය පරිගණකයකට බිඳින්න නොහැකි තරම් සංකීර්ණ වෙන්න ඕනේ. නමුත් වාසනාවකට හෝ අවාසනාවකට ක්වොන්ටම් පරිගණකයකට මෙවන් গুপ্ত කේතනයක් ඉතා කෙටි වේලාවකින් බිඳීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපි ක්වොන්ටම් පරිගණනයෙන් දත්ත ගබඩාවක් සකස් කෙරුවොත් එම දත්ත ගබඩාව
සාමාන්‍ය වොන් නියුමාන් පරිගණකයක දත්ත ගබඩාවකට වඩා වේගයෙන් කියවන්න පුළුවන්. එනිසා මේ ක්වොන්ටම් පරිගණනය යම් අංශවල වොන් නියුමාන් මාදිලිය පරදවා ඉදිරියට යන මාදිලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. දැන් අපි මෙම ඒකකයේ මූල ධර්ම අපි බලලා තියෙන්නේ. දැන් අපි බලමු මේ පිළිබඳ කෙටි සාකච්ඡාවක්. මෙම ඒකකයේ පිළිබඳ කෙටි සාකච්ඡාවක්. දැන් ඔබට තේරෙන්න ඇති කෘත්‍රිම බුද්ධිය කියන්නේ මොකද්ද? මෙහිදී ප්‍රධානම දේ තමයි අවබෝධයෙන් යුතුව පරිගණකයකට තීරණ ගැනීමේ හැකියාව ලබා දීම. දැන් මෙසේ කිරීමේදී අපිට අනුගමනය කරන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙනවා. ඉන් පළමුවෙන්න තමයි ප්‍රමූල ධර්ම. ඒ කියන්නේ ගණිත ප්‍රමූල ධර්ම. මෙහිදී අපි ප්‍රධාන වශයෙන් ගන්නේ සංඛ්‍යායනය. මෙහි ප්‍රමූල ධර්ම ඔස්සේ යම්කිසි කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිතමයක් නිර්මාණය කිරීම. අනිත් පැත්තට තියෙනවා සකසන ලද එනම් ඔබට සාමාන්‍ය ඉන්ටර්නෙට් එකෙන් බලලා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ වගේ ක්‍රම භාවිතා කරලා කරන ඒ වගේ දේවල් භාවිතා කරලා නිර්මාණය කරන කෘත්‍රිම බුද්ධිය. ඇත්තටම අපි තේරුම් ගන්න ඕන දේ තමයි ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි කෘත්‍රිම බුද්ධිය නිවැරදිව භාවිතා කරන්න අවශ්‍ය නම් සෑම විටම අපි මූල ධර්ම ගණිත මූල ධර්ම ඔස්සේ යන්න ඕන කියන එක. මේකට හේතුව මේකයි. අපි දැන් මේ කාල මංජුසා මොකද අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ black box. මෙහිදී අපිට ආදානය තියෙනවා ප්‍රතිදානය එළියට ලැබෙනවා. ඇතුලේ වෙන්නේ මොකද්ද කියන එක අපිට තේරෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ඔය ගොඩාක් තියෙන ඔය deep learning methods ඒවේ ක්‍රමවේදයක් තියෙනවා. නමුත් ඒ ක්‍රමවේදයේ ඇතුලේ සිදුවෙන ක්‍රියාවලිය අපිට නිරීක්ෂණය කරන්න බෑ. මෙහෙම වුණාම අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට මොකක් හරි දෙයක් වැරදුනොත් ඒ වැරදුනේ කොතනද කියන එක අපිට හොයාගන්න බැරිකම. මේක ඇත්තටම තේරුම් ගන්න එක ඉතාමත්ම වැදගත් දෙයක්. මොකද එහෙම වුණාම තමයි අපිට කෘත්‍රිම බුද්ධිය හරියට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ තොරතුරු sannivedana තාක්ෂණයේ නව නැඹුරු සහ අනාගත දිශානති අපිට වැදගත් වෙන්නේ ඇයි කියලා. දැන් අපි බලමු මේ ඒකකය ඉගෙන ගැනීමේ ඇති වැදගත්කම මොකක්ද කියන එක. අපි දැන් ගත්තොත් කෘත්‍රිම බුද්ධිය කියන්නේ ලෝකේ ඉතාමත්ම දියුණු තාක්ෂණයක්. අද චීනයේ ඕනෑම ප්‍රධාන නගරයක ඔබ වැරදි තැනින් පාර හරහා පනින්න හදනවනම් එක්ක කහයිරක් නැති තැනක නැත්තම් කහයිරක රතු එළිය වැටලා තියෙන වෙලාවක පාර පනින්න හදනවා නම් CCTV කැමරා මගින් ඔබගේ පින්තූරය අරගෙන ඒ වෙලාවෙම දඩ මුදල ඔබේ බැංකු ගිණුමෙන් අඩු කරගන්නවා. මේකෙන් පේනවා කෘත්‍රිම බුද්ධිය. ඒ කියන්නේ කලින් කිව්ව හඳුනා ගැනීමේ හැකියාව කෙතරම් දියුණු වෙලාද කියන එක. මේ වගේ තත්ත්වෙට චීනේ ආවේ බොහොම කැපවීමෙන් වැඩ කරලා. ඒගොල්ලන්ගේ තියෙනවා අහලා ඇති 996 කියන ප්‍රතිපත්තිය. ඒ කියන්නේ දිනකට පැය 9ක් එවැනි සතියේ දින 6ක් වැඩ කරලා තමයි ඒගොල්ලන්ගේ මේ தත්වෙට පත් කරන්න ඒගොල්ලන්ගේ රහසේ එක දෙයක්. දැන් මේ කෘත්‍රිම බුද්ධි ඒ தත්වෙට ගන්න ඒගොල්ලෝ ඒතරම් කැපවීමකින් වැඩ කරලා තමයි ඒ தත්වෙට පත් වෙලා තියෙන්නේ. දැන් චීනයේ ඒ කෘත්‍රිම බුද්ධි ශාස්ත්‍රයේ දියුණුවට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ විද්‍යාත්මක හා ශාස්ත්‍රීය දායකත්වය. ඒ කියන්නේ ෆන්ඩමෙන්ටල් රිසර්ච්. දැන් ඔබට පේනවා ඒ ඔස්සේ ඒ විද්‍යාත්මක හා අධ්‍යාපනික දායකත්වයේ තුලින් බිහි වෙනවා නව දැනුමක්. ඒ නව දැනුමෙන් බිහි කරගන්නා
කෘතිම බුද්ධියෙන් තමයි මේ චීනය මේ தත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒකට අත්‍යවශ්‍යම අංග දෙක මම ඉහත කී පරිදි ඒ අත්‍යවශ්‍යම අංග දෙක තමයි සංඛ්‍යායනය සහ ශුද්ධ ගණිතය. දැන් එහෙම නිර්මාණය කරන ලද දැනුම තුලින් ආර්ථික වර්ධනයක් බිහි වෙලා තියෙනවා. මොකද ඒ දැනුම තුලින් ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා නව කෘත්‍රිම බුද්ධිය. ඒක ආර්ථික දියුණුවට ඒගොල්ලෝ යොදවලා තියෙනවා. දැන් ඉහත කී උදාහරණයක් ඔබට පේනවා. අද චීනයේ පොලිසියට මහා මාර්ගවල දඩකොළ ලියලිය ඇවිදින්න අවශ්‍යතාවයක් නැහැ. පොලිසියට ඊට වඩා දරුණු අපරාධ විසඳීමට තමාගේ කාලය ගත කරන්න පුළුවන්. මේ බිහි කරන ලද නව දැනුම තුලින් චීනය විශාල ආර්ථික සංවර්ධනයකට ලක් වෙලා තියෙනවා. අර ඉහත කී උදාහරණයට අමතරව තව උදාහරණ රාශියක් තියෙනවා. ඒ කියන්නේ දැන් චීනයේ ගොඩක් බස් රථ දැන් ධාවනය වන්නේ ස්වයංක්‍රීයව. එතකොට ඒ බස් රථයේ රියදුරාට වෙනත් රස්සාවක වෙනත් ක්‍රියාවලියක යෙදෙන්න පුළුවන්. දැන් මේ විද්‍යාත්මක හා ශාස්ත්‍රීය දායකත්වයෙන් පසු ගොඩ නැගෙනවා ආර්ථික සංවර්ධනයක්. හා ඒ වගේම රැකිරක්ෂා බිහි වෙනවා. මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයට. දැන් මේ කෘත්‍රිම බුද්ධිය යොදවලා ඇතැම් දේවල් අපිට වඩාත් කාර්යක්ෂම කරන්න පුළුවන්. දැන් ඔබට පේන්නේ නැති ස්වයංක්‍රීයව ආහාර තත්ත්ව පරීක්ෂණය තුලින් අපේ රටට ගන්න පුළුවන් ලොකුම වාසියක් තමයි අපගේ අපනයන ප්‍රවර්ධනය. ඒ වගේම ස්වයංක්‍රීය වාහන මගින් එතකොට රියදුරෙකුගේ අවශ්‍යතාවයක් නැහැ. මහා මාර්ගවල වඩාත් කාර්යක්ෂමව වාහන වලට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම මහා මාර්ග විනයත් මේ මගින් වැඩි දියුණු වෙනවා. දැන් මෙහිදී අපි බලන්න ඕන දේ තමයි රියදුරන් රහිත වාහන නිසා රියදුරාට තියෙන රස්සාව නැති වෙනවා. නමුත් එය වෙනුවට තාක්ෂණය දියුණු කිරීම, තාක්ෂණය ගොඩනැගීම සහ තාක්ෂණය දියුණු කිරීම සඳහාත් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහාත් රැකිරක්ෂා බිහි වෙනවා. මෙය නිසා මෙහි රැකියා අවස්ථා වැඩි වෙනවා. අනිත් එක මේ රැකියා අවස්ථා දැනුම ඔස්සේ ලැබෙන රැකියා අවස්ථා. ශ්‍රමය ඔස්සේ අපි රැකියා අවස්ථා බිහි කරනකොට හැමතිස්සෙම අපි තරඟ කරන්න ඕනේ අඩුම ශ්‍රම පිරිවැය ඔස්සේ. නමුත් දැනුම ඔස්සේ තාක්ෂණය ඔස්සේ අපි රැකිරක්ෂා වලට තරඟ කරනවා නම් අපේ ශ්‍රමිකයන්ට තියෙන වටිනාකම මේකෙන් වැඩි වෙනවා. මොකද පුහුණු ශ්‍රමයක්. එතකොට මේ වගේ දේවල් නිසා රටක වඩාත් ස්ථාවර රැකියා අවස්ථා බිහි වෙනවා. මොකද ශ්‍රමය මගින් අපි රැකිරක්ෂා ලබා ගන්න යනවා නම් ඊට වඩා අඩු මුදලකට එම ශ්‍රමය දෙන්න පුළුවන් කෙනෙක් එනකොට සෑම විටම ආයෝජකයෝ යන්නේ ඒ රටට. නමුත් තාක්ෂණය ඔස්සේ අපිට රැකිරක්ෂා බිහි කරනකොට අපිට පුළුවන් නව නිර්මාණ තුලින් වඩාත් රැකියා අවස්ථා බිහි කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් සමාජ ජීවන තත්ත්වය වැඩි දියුණු කරන්න. දැන් මම කලින් කිව්වා මේ ස්වයංක්‍රීය රියදුරන් රහිත වාහන මගින් අපිට ගමනාගමනේ වඩාත් පහසු වෙනවා. එතකොට අපගේ සමාජ තත්ත්වය වැඩි දියුණු වෙනවා. ඒ වගේම දැන් කෘත්‍රිම බුද්ධිය වෛද්‍ය ශාස්ත්‍රයට යොදවලා ස්වයංක්‍රීයව ඇතැම් රෝග හඳුනා ගැනීම ඒ වගේ දේවල් පවා කරන්න පුළුවන් තත්ත්වයට දියුණු වෙලා තියෙනවා. මේ නිසා එමගින්ද සමාජ තත්ත්වය වැඩි දියුණු වෙනවා. මොකද තමාට වෛද්‍යවරයෙකු ළඟට යාම නොව වෛද්‍යවරයෙකු ළඟට යන්න අවශ්‍යද නැද්ද කියන එක තීරණය කරගන්න
තමුන්ට පරිග්‍රහණක මෘදුකාංගයක් ඔස්සේ කරන්න පුළුවන්. දැන් අපි අවසාන වශයෙන් බලමු මෙම මාතෘකාව ඉගෙන ගැනීමේ වැදගත්කම. මුලින්ම අපි තේරුම් ගත යුතු දේ තමයි අද කෘත්‍රිම බුද්ධිය ලෝකයේ ඉතාමත්ම දියුණු තත්ත්වයට පත් වෙලා තියෙන ශාස්ත්‍රයක්. අද වර්තමාන චීනයේ ඕනෑම ප්‍රධාන නගරයක ඔබ වැරදි තැනින් පාර මාරු වුණොත්, ඒ කියන්නේ කහයිරක් නැතුව හරි රතු එළිය තියෙද්දි පාර මාරු වුණොත් ෂණයෙන් කැමරා මගින් ඒ අදාළ පුද්ගලයා හඳුනාගෙන තමාගේ බැංකු ගිණුමෙන් දඩ මුදලකුත් ඒ මොහොතේම අඩු කර ගැනීම සිද්ධ වෙනවා. මේ තමයි අද ලෝකයා ඉදිරියට ගිහිලා තියෙන තත්ත්වය. මේ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ශාස්ත්‍රය කියන්නේ අපිට ගොඩාක් දියුණුව ලබා දෙන්න පුළුවන් ශාස්ත්‍රයක්. ඒකට අවශ්‍ය වෙන ප්‍රධානතම ඒකකය තමයි විද්‍යාත්මක හා ශාස්ත්‍රීය දායකත්වය. ශුද්ධ ගණිතය, සංඛ්‍යායනය ඔස්සේ නිවැරදි ප්‍රමූල ධර්ම ඔස්සේ නව දැනුමක් බිහි කරලා එමගින් අපි මේ කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත දැනුම පුළුල් කරගන්නවා. මේ දැනුම පුළුල් කිරීම තුළින් අපට ආර්ථික වර්ධනය උදා කරගන්න පුළුවන්. දැන් අපි බලමු ආර්ථික වර්ධනය උදා කරගන්න මේ නව දැනුම තුළින් මුලින්ම කර යුත්තේ නව නිර්මාණ කරා යෑම. අපි අර කලින් පෙන්නපු දෙහිගෙඩි උදාහරණය. එවන් දෙහිගෙඩි ස්වයංක්‍රීයව ආහාරයට සුදුසුයි හෝ නුසුදුසුයි ලෙස හඳුනා ගැනීම තුළින් අපට පුළුවන් ආහාර නිෂ්පාදනය වඩාත් වේගවත් කරන්න. එමගින් අපගේ අපනයන ශාස්ත්‍රය හෝ ආහාර ආශ්‍රිත නිෂ්පාද ශාස්ත්‍රය අපට වඩාත් දියුණු කරන්න පුළුවන්. මේ ඔස්සේ තමයි අපිට එන්නේ ආර්ථික වර්ධනය. මේ ආර්ථික වර්ධනය තුළින් ඉන්පසු එන එක දේ තමයි රැකියා අවස්ථා. මෙවන් කෘත්‍රිම බුද්ධිය බිහිකිරීමේ විද්‍යාඥයෝ සහ ඒ ආශ්‍රිත තාක්ෂණික රැකියා රාශියක් බිහි වෙනවා. ඊට පස්සේ පොදුවේ ගත්තම සමාජ ජීවන තත්ත්වෙත් වැඩි දියුණු වෙනවා. දැන් අපි කලින් ගත්ත ස්වයංක්‍රීය වාහනේ උදාහරණය. දැන් අද අපි අපේ වාහනේ එලෝගෙන තමයි අපි රැස්සාවට යන්න ඕනේ. ස්වයංක්‍රීය වාහනයක යනවා නම් තමාට ඒ වාහනය එලවීමට කාල් ගත කරන්න ඕනේ. එයින් ඇතිවෙන ආතතියට තමු ලක් වෙන්නෙත් නැහැ. තමුන්ට තමාගේ රැකියාවට යන ගමන වෙනත් වඩාත් ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න පුළුවන්. ඒ තමයි අපේ සමාජ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට මේ කෘත්‍රිම බුද්ධිය දායකත්වය වන උදාහරණයක්. මේ නිසා දැන් මෙම පාඩමෙන් මා සිතනවා ඔබ යම් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඔබගේ විභාගයට ජය ප්‍රාර්ථනා කරමින් මා මේ පාඩම අවසන් කරනවා. ආයුබෝවන්.